අයිබෝන් සුබ උදෑසනක් වේවා. දුවේ පුතේ අපි සාමාන්‍ය පන්ති කාමරයේදී සෑම දිනයකම පාඩම අවසානයේ ලෝක සිතියම් ලකුණු කිරීම පිළිබඳ දැනුම එකතු කර ගන්නා වූ කාර්යයකට අපි යොමු වුණා. ඒ හා සම්බන්ධ අත්දැකීම් අපි ලබා ගත්තා. නමුත් අපිට මේ ඇති වෙලා තියෙන තත්ත්වයට එක්ක සෑම දිනයකම පන්තිය පවත්වන අවසාන මිනිත්තු කිහිපය සුපුරුදු පරිදි ලෝක සිතියම් අභ්‍යාස ලකුණු කරන වැඩේට යොමු කරන්න බැරි වුණා. අපි ඒක මේන් පස්සේ මේ කියන ක්‍රමවේදය යටතේ කරගෙන පන්ති කරගෙන යනකොට අපි ඒක කරන්නේ සෑම මාසයකටම අපි සති 4ක් එනවා. ඒ සති 4 අවසානයේ ලෝක සිතියම් ලකුණු කරනවා 4ක්. ඒ ආකෘතික සිතියම් ලකුණු කිරීමේ කාර්යය හැම මාසෙකම සාමාන්‍ය පන්ති කාමරයේ වැඩ කටයුතු ටික සියල්ල ඉවර කරලා අවසාන වීඩියෝවෙන් තමයි ඒ මාසෙ පුරාවට කරන සිතියම් අභ්‍යාස සියල්ල එකවර කරන්නේ. එතකොට ඒක සම්පූර්ණ එක වීඩියෝ එකක් විදිහට ඔයගොල්ලන්ට දැක බලා ගන්න හැකියාව තියෙනවා. අද දැන් අපි උතුරු ඇමරිකාවේ විවිධ තේමා යටතේ භූ ලක්ෂණ, භෞතික ලක්ෂණ ලකුණු කරමින් තමයි හිටියේ. අපි ඒකේ ගොඩක් දේවල් ලකුණු කළා. උතුරු ඇමරිකාවේ රටවල්, ඊළඟට මුහුදු, ඊළඟට කඳු වැටි, ඊළඟට සානු, මේ වගේ විවිධ භෞතික ලක්ෂණ අපි ලකුණු කරලා ඉන්නවා. දැන් අපිට මේ වෙනකොට මේ මාසෙදී අපිට මේ වැඩ කටයුතු ඉවර කර ගන්න පුළුවන්. උතුරු ඇමරිකාව වැඩ කටයුතු අදින් මේ කතා කරන වීඩියෝ එකෙන් පස්සේ ඉවරයි. ඊළඟට අපිට දකුණු ඇමරිකාවේ මහද්වීපයට අදාළ තොරතුරු ලකුණු කරන්න ලබන මාසෙ ඉඳලා යන්න පුළුවන්. අපි අද ලකුණු කරමු උතුරු ඇමරිකාවේ මුහුදු. පළමු තේමා සිතියම විදිහට උතුරු ඇමරිකාවේ මුහුදු ලකුණු කරමු. අපිට ඒක හරි ලේසි. දැන් මුහුදක් කිව්වහම අපි දන්නවා සාගරයකටම සම්බන්ධ වෙච්ච. ඔයාලගේ ඔය තියෙන මැප් එකේ පිටුපස තියෙන ඉඩකඩේ මුහුදක් කියන එක අපිට ලකුණු කරගන්න මේ විස්තරේ ලියා ගන්න පුළුවන්. මුහුදක් කියලා කියන්නේ සාගරයකටම සම්බන්ධ වෙච්ච ඊට වඩා ගැඹුරින් අඩු අපසරියක විහිදෙන කොටසකට අපි කියනවා මුහුදක් කියලා. දැන් උදාහරණයක් ගත්තාම ඇට්ලන්ටික් සාගරයට අයිති මුහුදු තියෙනවා. සුදු මුහුද කියයි, ඊළඟට බැරන්ස් මුහුද, මේ වගේ විවිධ නම් වලින් හඳුන්වන මුහුදු තියෙනවා. ඉන්දියන් සාගරයට ගත්තත් ඒ වගේ, පැසිෆික් සාගරයට ගත්තත් ඒ වගේ. ඒ විදිහට කතා කරගෙන යනකොට මේ මුහුද අපිට සිතියමක ලකුණු කරන්න වෙන්නේ අදාළ සීමාව නිල් පාට පැන්සලෙන් පාට කරලා ඒ අදාළ ස්ථානයේ නිශ්චිතව ඊතලයක් ගහලා හරි අදාළ ස්ථානයේ මත නම ලියලා හරි නිශ්චිත කරලා පෙන්වන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමු උතුරු ඇමරිකාවේ මොනවද තියෙන මුහුදු කියලා. ඔයාලට පේනවා ඇති මේ මගේ මැප් එකේ නම් උතුරු ඇමරිකාව කියලා ලියලා තියෙන එකේ මෙන්න මේ පැත්තට වෙන්නේ. මෙන්න මේ හරියේ තියෙන මුහුදක්. එයාට කියනවා අපි බීරින් මුහුද. බීරින් මුහුද. මම කළු පාටින් ලිව්වට ඔයාලට කළු පාටින් ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේ අදාළ සීමාව. මේ ටික නිල් පාටින් පාට කරලා නම ලියන්න බීරින් මුහුද. හොඳයි. ඊළඟට උතුරු ඇමරිකා මහද්වීපයේ මේ උතුරු කරේට වෙන්න තියෙන දූපත් රාජ්‍යයන් සමූහයක්. අනේ දූපත් රාජ්‍යයන් සමූහය ආසන්නයේ මෙන්න මේ හරියේ පිහිටලා තියෙනවා තවත් මුහුදක්. එයාට අපි කියනවා බොෆර්ට් මුහුද. බොෆර්ට් මුහුද. මෙන්න දෙවෙනි මුහුදු කලාපයේ උතුරු ඇමරිකා මහද්වීපයට අයිති. ඊළඟට මේ උතුරු ඇමරිකා මහද්වීපයට අයිති ඇට්ලන්ටික් සාගරයේ පිහිටි මුහුදු කලාපයක්, ප්‍රධාන මුහුදු කලාපයක් තමයි වෙන්න මේ ටික. මේ ටිකට කියනවා මේ මෙක්සිකෝ බොක්ක ඇතුළත් වන මෙන්න මේ කලාපයට කියනවා කැරිබියානු මුහුදු කලාපය. නිසා මේ ටික සම්පූර්ණ කරලා පුළුවන් පාඩ කරලා ඊතලයකින් පෙන්නලා නම ලියන්න කැරිබියන් මුහුද. කැරිබියන් මුහුද. ඔන්න ප්‍රධාන මුහුදු තුන තමයි අපිට උතුරු ඇමරිකාවේ මුහුදු විදියට ලකුණු කරන්න තියෙන්නේ. අපි ලකුණු කළා බීරින් මුහුද, බොෆර්ට් මුහුද සහ කැරිබියන් මුහුද කියන මුහුදු තුන. හොඳයි. දැන් ඔයාලා පුළුවන් මේ තුන ලකුණු කරන්න. හොඳයි. ඒ වැඩ කටයුතු අවසానයි නම් අපිට යන්න පුළුවන් ඊළඟ තේමාවට. ඊළඟ උතුරු ඇමරිකා මැප් එක ඔයාලගේ අතට ගන්න පුළුවන්. අරගෙන අපි ඒකෙදී ලකුණු කරමු. මේ උතුරු ඇමරිකාවේ තියෙන සමුද්‍ර සංධි මොනවද කියන. සමුද්‍ර සංධි මොනවද කියලා. මට විනාඩියක් දෙන්න මේක මකන රස්තයක ගන්න. ඔයාලා ඒ අතරේ මැප් එක අරගෙන මාතෘකාව ලියන්න උතුරු ඇමරිකාවේ සමුද්‍ර සංධි.
හොඳයි එහෙනම් මේකේ වැඩ කටයුතු ඉවරයි කියලා හිතනවා. මගේ ලියපු ටික මකලා අපි යන්න සූදානම් වෙනවා ඊළඟට සමුද්‍ර සංධි ලකුණු කරන්න. සමුද්‍ර සංධි ලකුණු කරන්න. හොඳයි සමුද්‍ර සංධියක් කියන්නේ මොකක්ද කියලා පළමුව ලියාගෙන හිටියනම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා මැප් එකේ පිටිපස්ස කොටසට යන්න එතන අපි ලියමු සමුද්‍ර සංධියක් කියන්නේ මොකක්ද කියලා. සමුද්‍ර සංධියක් කියන්නේ ළමයි ප්‍රධාන ගොඩබිම් දෙකක් එකිනෙකින් වෙන් කරන පටු මුහුදු කලාපයකට අපි කියනවා සමුද්‍ර සංධියක් කියලා. මම ආයි කියන්නම් ප්‍රධාන ගොඩබිම් දෙකක් එකිනෙකින් වෙන් කරන පටු මුහුදු සීමාවක් සමුද්‍ර සංධියක් නමින් හැඳින්වේ. දැන් සිතියම් වලදී සමුද්‍ර සංධිය ලකුණු කරන්නේ අදාළ ගොඩබිම් දෙක වෙන් කරන සීමාව කළු පාට කඩේරි වලින් සලකුණු කරලා ඒ අදාළ ස්ථානයේ තමයි නම ලියන්න වෙනවා. ඉතලයක් ගහලා මෙන්න මෙතන තමයි අදාළ සමුද්‍ර සංධිය තියෙන්නේ කියලා. දැන් අපි හොඳටම දන්නවා අපි ජීවත් වෙන මේ කලාපේ අපිට ළඟම සමුද්‍ර සංධියක් පිටලා තියෙනවා. ඉන්දියාවයි ලංකාවයි කියනකින් වෙන් කරන පටු මුහුදු තීරයට අපි කියනවා ඕක් සමුද්‍ර සංධිය. මේ දෙන්න වෙන් කරන්නේ කිලෝමීටර් 32ක් පමණ වූ කුඩා පටු මුහුදු සීමාවකින්. ඒ නිසා තමයි අපි ඒකට කියන්නේ ඕක් සමුද්‍ර සංධිය කියලා. හොඳයි. එහෙනම් අපි යමු උතුරු ඇමරිකාවේ සමුද්‍ර සංධි මොනවාද කියලා ලකුණු කරන්න. මාතෘකාව ලියාගන්න සමුද්‍ර සංධි. හොඳයි. එහෙනම් අපි මෙන්න මෙතන බලමු. මේ බලන්න අපි මේ හඳුනාගත්ත මේ දූපත් සමූහය අතර මෙන්න මෙතන. මේ මම ලකුණු කරන සීමාව හරියට ලකුණු කර ගන්න පාගෙන මෙන්න මේ දූපත් සමූහය අතරින් මෙන්න මේ විදිහට විහිදලා යනවා සමුද්‍ර සංධියක්. මෙයාට කියනවා මැකියුලර් සමුද්‍ර සංධිය. මැකියුලර් සමුද්‍ර සංධිය. මැකියුලර් සමුද්‍ර සංධිය. ලකුණු කරගන්න. හොඳයි. ඊළඟට ළමයි මේ ග්‍රීන්ලන්තයයි මෙන්න මේ බැෆින් කියන දූපතයි අතර ඊටලා තියෙනවා තවත් සමුද්‍ර සංධියක් මෙන්න මේ විදිහට. ලකුණු කරගත්තද? ඒ සමුද්‍ර සංධියද කියනවා ඩේවිස් සමුද්‍ර සංධිය. ඩේවිස් සමුද්‍ර සංධිය. ඩේවිස් සමුද්‍ර සංධිය. හරි. ඊළඟට මෙන්න මේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් දූපතයි මෙන්න මේ අතර මේ කියන මේ බොකු කලාපය ඇතුලේ පිටත තියෙන තවත් සමුද්‍ර සංධියක්. එයාට කියනවා හඩ්සන් සමුද්‍ර සංධිය. හඩ්සන් සමුද්‍ර සංධිය. හඩ්සන් සමුද්‍ර සංධිය. හඩ්සන් සමුද්‍ර සංධිය. sorry සමා වෙන්න හඩ්සන් සමුද්‍ර සංධිය නෙමෙයි මෙතන පිළිලා තියෙන්නේ කැබොට් සමුද්‍ර සංධිය. කැබොට් සමුද්‍ර සංධිය. ඊළඟට මෙන්න මෙතන පිළිලා දෙන තවත් එක සමුද්‍ර සංධියක්. එයාට කියනවා බෙල් අයිල්. බෙල් අයිල් සමුද්‍ර සංධිය. කැබොට් සමුද්‍ර සංධිය, බෙල් අයිල් සමුද්‍ර සංධිය. හඩ්සන් සමුද්‍ර සංධිය තියෙන්නේ මේ බැෆින් දූපතයි මේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන ගොඩබිම වෙන් කරන මෙන්න මේ සීමාව. එතන තමයි හඩ්සන් සමුද්‍ර සංධිය පිළිලා තියෙන්නේ. හඩ්සන් සමුද්‍ර සංධිය. හොඳයි. අපිට කීපයක් හම්බ වුණා දැන්. මැකියුලර් සමුද්‍ර සංධිය, ඩේවිස් සමුද්‍ර සංධිය, හඩ්සන් සමුද්‍ර සංධිය, ඊළඟට බෙල් අයිල් සමුද්‍ර සංධිය සහ කැබොට් සමුද්‍ර සංධිය කියන සමුද්‍ර සංධියක දැනට හම්බ වුණා. මේ ටික ලකුණු කරගන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට ළමයි මෙන්න මේ කියුබාවයි මේ යුකටන් අර්ධද්වීපයයි අතර මෙන්න මෙතන මෙන්න මෙහෙම පිහිටලා තියෙනවා තවත් සමුද්‍ර සංධියක්. එයාට කියන්නේ යුකටන් සමුද්‍ර සංධිය. යුකටන් සමුද්‍ර සංධිය. ඊළඟට මෙන්න මේ අර්ධද්වීපය අපි ඉගෙන ගත්ත අර්ධද්වීප ලකුණු කරනකොට මේ අර්ධද්වීපේ ෆ්ලොරිඩා අර්ධද්වීපය ඒ ෆ්ලොරිඩා අර්ධද්වීපයයි මෙන්න මේ කියුබාවයි අතර පිහිටලා තියෙනවා තවත් සමුද්‍ර සංධියක්. මෙන්න මේ විදිහට මෙයාට කියනවා ෆ්ලොරිඩා සමුද්‍ර සංධිය. ෆ්ලොරිඩා
ෆ්ලොරිඩා සමුද්‍ර සංධිය. හොඳයි. ඊළඟට මෙන්න මෙතන මේ දූපත් දෙක අතර මේ ජැමයිකාව හායිටි කියන රටවල් දෙකයි මෙන්න මේ කුඩා දූපතයි අතරක් තියෙනවා තවත් සමුද්‍ර සංධියක්. එයාට කියනවා වින්ඩ්වෝඩ් සමුද්‍ර සංධිය. වින්ඩ්වෝඩ් සමුද්‍ර සංධිය. ඊළඟට තවත් එකක් පිළිලා දෙනවා මෙන්න මේ දෙන්න අතර පොටෝරිකෝ දූපතයි මේ කියන ප්‍රධාන දූපතයි අතර මෙතෙන්ට කියනවා මෝනා සමුද්‍ර සංධිය. මෝනා සමුද්‍ර සංධිය. ඊළඟට මෙන්න මෙතන පිළිලා දෙනවා තවත් එක සමුද්‍ර සංධියක්. මෙන්න මේ ඇලෝෂියන් දූපත් ගෙවිලා යන මෙන්න මේ කෙළවර මෙන්න මේ දෙකේ මෙහෙම ලකුණු කරගත්තර කමක් නැහැ. එයාට කියනවා බීරින් සමුද්‍ර සංධිය. බීරින් සමුද්‍ර සංධිය. බීරින් සමුද්‍ර සංධිය. හොඳයි. ඔය අපි ලකුණු කළේ ළමයි උතුරු ඇමරිකාවේ සමුද්‍ර සංධි. ගොඩක් අපිට හම්බ වුණා. අපි ලකුණු කළා බීරින්, මැකියුලර්, ඩේවිස්, ඊළඟ හඩ්සන්, ඊළඟ බෙල් නයිල්, කැබොට්, ෆ්ලොරිඩා, මෝනා, වින්ඩ්වෝඩ්, යූකටාන් සමුද්‍ර සංධිය විදියට. අපි ඊළඟට දැන් මේකේ වැඩ කටයුතු ඉවරයි කියලා මම හිතනවා. ඔයාලට ඊළඟට යන්න පුළුවන් උතුරු ඇමරිකාවේ ප්‍රධාන තුඩු ලකුණු කරන්න. දැන් තුඩුවක් කියලා කියන්නේ මොකක්ද කියලාත් අපි ඔතෙන්දී සටහන් කරගමු. පිටිපස්සේ ලකුණු කරන්න පුළුවන් මේ ලියන්න පුළුවන්. තුඩුවක් කියලා කියන්නේ ගොඩබිම සිට සාගරයේ දෙසට නිරාගිය ප්‍රතිරෝධී පාෂාණ තලයකින් සමන්විත වූ ගොඩබිම් කොටසකට අපි කියනවා තුඩුවක්. දැන් ලංකාවෙත් තියෙනවනේ එහෙම තුඩු. වේදුරු තුඩුව, දෙවුන්දර තුඩුව, ඒ වගේ දේවල්. එතකොට මේ තුඩුවක් බොහෝ විට තුන් පැත්තකින් සාගර ජලයෙන් වට වෙලා තියෙනවා. තුන් පැත්තකින් සාගර ජලයෙන් වට වෙච්ච ස්ථානයි. ඒවා බොහෝ විට නිර්මාණය වෙලා තියෙන කෙළවරේ මහ විශාල ප්‍රතිරෝධී පාෂාණ තලවලින්. උතුරු ඇමරිකාවේ අපිට හම්බ වෙනවා එවැනි ප්‍රධාන තුඩු කීපයක්. අපි ඒවා ලකුණු කරමු. පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. එක තුඩුවක් ලකුණු කරන්න ගියාම හේතුව තමයි මේ උතුරු ඇමරිකාවට අයිති ග්‍රීන්ලන්තේ මෙන්න මේ දකුණු කෙළවරේ. මෙන්න මේ හරියට එනකන් ඔහොම තියෙනවනේ ග්‍රීන්ලන්තේ. ඒ දකුණු කෙළවරේ මෙන්න මේ තුඩුවට කියන නම අපිට මේ සිතියමේ ලකුණු කරන්න බෑ. ඒකට ඔයගොල්ලෝ ඒක දැනගෙන ඉන්න ඕනේ. මෙතෙන්ද කියන්නේ ෆෙයාවෙල් තුඩුව. ෆෙයාවෙල් තුඩුව. එකට මෙතන එකට ලියන්න ඕනේ ෆෙයාවෙල් තුඩුව. දැන් ඉතින් අර සිතියමේ නැති හින්දා මම ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ඕන නම් ඒක ඇඳලා ලකුණු කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට ඔයගලන්ට පේනවා මෙන්න මෙතන තුඩුවක් තියෙනවා. මෙන්න මේකට කියනවා විඩ්ලි තුඩුව. දැන් අපි ඉගෙන ගත්තා ග්‍රීන්ලන්තයේ දකුණු කෙළවරේ තියෙන ෆෙයාවෙල් තුඩුවයි ඊට බටහිර පැත්තෙන් පිටලා තියෙන විඩ්ලි තුඩුවයි. ඊළඟට අපි දෙකක් ලකුණු කළා. බලමුද මේ ෆෙයාවෙල් තුඩුව ලකුණු කරන්න මේ සිතියමේ බැයි නම් සාමාන්‍ය කඩේ තියෙන ලෝකාකෘති සිතියමක් ගන්න. ඒක අරගෙන ඒකේ ලකුණු කරලා මේ මැප් එකේ පිටිපස්සට ඒක අමුණලා තියාගත්තා නම් ඒත් කමක් නැහැ. දැන් අපි මේ අර මහද්වීප මට්ටමින් තොරතුරු ලකුණු කරන්න ගිය ගැටලුව නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ. ග්‍රීන්ලන්තේ භාගයයි තමයි අපිට සිතියමකට ගන්න පුළුවන් වෙලා දෙන්නේ. ඒ නිසා අර ලෝකාකෘති සිතිය සාමාන්‍ය සිතියමක ලකුණු කරලා මේකට එකතු කර ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට මෙන්න මේ අර්ධද්වීපය අපි ඉගෙන ගන්න තියෙන්නේ. මෙයා කවුද? කැලිෆෝනියා අර්ධද්වීපය. අන්නේ කෙළවරේ මෙන්න මෙතන කෙළවරේ තියෙනවා තුඩුවක්. එයාට කියනවා ශාන්ත ලූක්ස් තුඩුව. ශාන්ත ලූක්ස් තුඩුව. ඒත් ලකුණු කරගන්න. හොඳයි. ඊළඟට මෙන්න මෙතන පේනවා ඇති මේ පොඩි අණ්ඩක් වගේ මෙල්ලලා තියෙනවා. අනේ තුඩුවට කියන්නේ හෙටරාස් තුඩුව.
හරි ඊළඟට මෙන්න මෙතන කුඩා බොකු කලාපයක් තියෙන බොක්කේ මෙන්න මේ උඩු පැත්තේ කියලා ඒ තියෙනවා මෙන්ඩසිනෝ තුඩුව මෙන්ඩසිනෝ තුඩුව ඔනවා තමයි උතුරු ඇමරිකාවේ ප්‍රධාන තුඩු විදිහට අපි මේ සිටිනේ ලකුණු කරන්නේ. එහෙනම් අද අපි කතා කළා ඔක්තෝබර් මාසයේ 2 වෙනි 3 වෙනි 4 වෙනි කියන සති වලට අදාළ ලෝක සිතියම් ලකුණු කිරීම පිළිබඳව අභ්‍යාස ටික. ඒකදී අපි ලකුණු කළා පළමුවෙන්ම උතුරු ඇමරිකාවේ මුහුදු, ඊළඟට අපි කතා කළා උතුරු ඇමරිකාවේ සමුද්‍ර සංධි, ඊළඟට අපි කතා කළා උතුරු ඇමරිකාවේ තුඩු පිළිබඳව. තව අපිට එකයි ඉතුරු වෙලා තියෙන්නේ උතුරු ඇමරිකාවේ රටවල් වල ප්‍රධාන නගර ටික ලකුණු කරන්න තියෙනවා. එතකොට මේ තේමාව ලකුණු කළාට පස්සේ උතුරු ඇමරිකාවේ වැඩ කටයුතු සියල්ල ඉවරයි. අපි ගොඩක් තේමා ලකුණු කළා. මම කලින් මතක් කළා අදම 3ක් ලකුණු කළා. ඊළඟට උතුරු ඇමරිකාවේ කඳු වැටි, ගංගා, ඊළඟට ප්‍රධාන රටවල්, ඊළඟට බොකු, තුඩු, මුහුදු, සාගර, ඒ වගේ දේවල් සියල්ල ලකුණු කරලා ඉන්නේ. ඊළඟට ළමයි දැන් අපි මේ ඊළඟ නොවැම්බර් මාසයේ වැඩ කටයුතු වලදී අපිට ලකුණු කරන්න වෙන්නේ මේකෙදි ඉතුරු වෙච්ච ප්‍රධාන නගර ටිකයි දකුණු ඇමරිකා මහද්වීපයේ තොරතුරු ලකුණු කරන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ඊළඟ දවසේ ටියුට් එක ගන්න එනකොට ඕගොල්ලන්ගේ අතටපත් වෙනවා දකුණු ඇමරිකා මහද්වීපයේ සිටියම. ඒකිනුත් අර අපි සුපුරුදු විදිහට කරන විදිහට මම ඕගොල්ලන්ට සිටියම් එකක් දෙන්නම්. ඒ සිටියම යන ගමන්ම කොහේ හරි ෆොටෝකොපි සෙන්ටර් එකට දීලා සිටියම් 10ක් 12ක් ගහගෙන යන්න. ඒකට හේතුව තමයි අපිට එක දවසකට එක සිතියමක් ලකුණු කරන්න වෙනවා. නමුත් අපි එක දවසකට එක සිතියමක් නෙමෙයි ලකුණු කරන්නේ. මාසයේ අවසානයේ සති 4 සිතියම එකම වීඩියෝ ක්ලිප් එකකින් සිතියම් 4ම මේ විදිහට ලකුණු කරනවා. එතකොට අපිට මේ කාරණේ ඉතා පහසු වෙනවා. ඒ නිසා හොඳ මතක තියාගන්න ලබන මාසයේ ටියුට් එක ගන්නකොට ආයතනයේ සමාහට අමතක වෙයි දන්නේ නැහැ ඒගොල්ලන්ට සමහර වෙලාවල් වරින් වරනේ ළමයි එන්නේ. එනකොට සමහරලාට අමතක වෙන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ මතක තියාගන්න අනිවාර්යයෙන්ම දකුණු ඇමරිකාවේ දකුණු ඇමරිකා මහද්වීපයේ මේ විදිහ හදපු zoom කරපු ලොකු map එක අනිවාර්යයෙන්ම අරගන්න. ඒක නැතුව ඊළඟ මාසෙ වැඩ කටයුතු අපිට කරගන්න බැරි වෙයි. ඒ නිසා ඒගොල්ලන්ට අමතක වුණත් ඔයගොල්ලෝ මතක් කරලා ඉල්ලගන්න සර් මෙන්න එහෙම කිව්වා map එකක් දීලා තියෙනවා කියලා. මේ map එක අනිවාර්යෙන් ඉල්ලගෙනම එන්න. හොඳයි. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ අපි ඔයගොල්ලන්ට නියමිත කළා. ඔයගොල්ලන්ට කරපු වැඩ plan කරගෙන තිබුණු වැඩ ටික අපි ඉවර කරලා තිබුණේ. ඒ වගේම ඔයගොල්ලන්ට පවර්ලා තියෙනවා. ඒ ටියුට් එකේ අග පිටු දෙකක අපි ඉගෙන ගත්ත පාඩම් වල MCQ ප්‍රශ්න ටිකක් සහ කෙටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න ටිකක් අපි ඉතුරු කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට මම ඒකට උත්තර ලියන්න අවස්ථාව දුන්නා. ඒකට පිළිතුරු සාකච්ඡා කරනවා නොවැම්බර් මාසේ 4 වෙනිදා. ඒ කියන්නේ ඊයේ දිනේ ඒකත් ඇතුළුව. මම මේක ඊයේ මට අමතක වුණා නෙමෙයි. ඒකයි මේ කාර්යය දෙකම එක විට කරන්න සූදානම් කරගත්ත නිසා තමයි ඒ 4 වෙනිදා කරනවා කියපු වැඩේ 5 වෙනිදාට පැවරුනේ. හොඳයි. මට විනාඩියක් දෙන්න අවස්ථාවේ ටියුට් එක අරගෙන එනකම් ඔයාලා එකට සූදානම් වෙන්න. ඔයාලගේ ටියුට් එකේ ඒ අද පිටු දෙක මම හිතනවා මේ උත්තර ලියලා අවසානයේදී ඔයාලට ලකුණු දාන්න පුළුවන්. ඔයාලා මතකෙන් ලිව්වනම් ඔයාලට මේ පාඩම් එකේ කොච්චර ඒක දැනিলা තියෙනවද? ඒක ඔයගොල්ලන්ට කොච්චර අවබෝධ කරගෙන තියෙනවද කියන බලන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි ඒකට සූදානම් වෙමු. හොඳයි. අපි යමු ඔයාලගේ ටියුට් එකේ 14 වෙනි පිටුවේ තියෙනවා ඔබේ මතකය පරීක්ෂා කරන්න ඔබ සූදානම්ද? මෙන්න ඒ සඳහා ඔබට අවස්ථාව. හොඳයි. බලන්න ඒකේ තියෙනවා මෙහෙම උපදේශ වල දීලා පහ සඳහන් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරා එහි අංකයේ තිත්තිර මත ලියන්න. සෑම ප්‍රශ්නයකටම ලකුණු එක බැගින් හිමි වේ. බලන්න බහුවර්ණ ප්‍රශ්න තියෙනවා 10ක්. ඒ කියන්නේ ලකුණු 10ක් වාට හිමි. අපි බලමු මේ ලකුණු 10න් ඔයා කීයක් අරගෙනද ඉනවද කියලා. බලන්නකෝ පළවෙනි ප්‍රශ්නේ කියනවා පෘථිවි පෘෂ්ඨයේ තැටි චලනය වන්නේ කවර බලවේගයකින්ද? අපි දන්නවා පෘථිවි පෘෂ්ඨයේ තියෙනවා මහද්වීපයක තැටි, සාගරික තැටි කියලා තැටි වර්ග දෙකක්. මේ කියන තැටි ටික එකම තැනක පිහිටන්නේ නැහැ. මේ කබලේ තියෙන මේ භූ තැටි මේ අත තල් වෙලා යනවා. මේ විදිහට මේවා මේ අත තල් වෙලා යන්නේ කවර බලවේගයකින්ද කියලා තමයි මේ අහන්නේ. මෙතන දීලා තියෙන උත්තර මෙන්න මෙහිම.
පෘථුවියේ බාහිර බලවේගය. පෘථුවියේ බාහිර බලවේගය කියලා කියන්නේ පෘථුවි පෘෂ්ඨයට පරිබාහිරින් ජනනය වෙන බලවේගය. ඒ කියන්නේ බාහිරජන්‍ය බලවේගය කියන තමයි කියන්නේ. ගංගා, සුළඟ, තරංග, ග්ලැසියර් ක්‍රියාකාරීත්වය වගේ දේවල් වලින්ද කියලා අහනවා. එහෙම නෙමෙයි. ඒක වැරදි. දෙක සාගරයේ ඇතිවන තරංග මගින්. සාගරයේ තරංග ඇති වෙන්නේ අපි දන්නවා සාගර ජල පෘෂ්ඨයේ මතින් වේගයෙන් සුළං හමා යාමේ ප්‍රතිඵලයක් විදියට. ඒතර ඒකත් වැරදි. ඊළඟට තුන කියනවා පෘථුවියේ ගුරුත්ව බලය මගින්. පෘථුවියේ දින ගුරුත්වාකර්ෂණ බලයක්. ඒ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ පෘථුවිය දිහා ඇද ගන්නා වූ බලය. ඒ බලයෙන්ද කියලා අහනවා. ඒකත් නෙමෙයි. ඊළඟට පෘථුවියේ අභ්‍යන්තර බලවේග මගින්. ඒ කියන්නේ පෘථුවියේ අභ්‍යන්තරයේ විසින් ජනනය කරන බලවේග මගින් පහ කියනවා මේ කිසිවක් නොවේ. පස්වෙනි එකටත් අපිට එකෙන් වෙන්න බෑ උත්තරයක් තියෙනවනේ. උත්තරේ තමයි පෘථුවියේ අභ්‍යන්තර බලවේග මගින්. මීට වඩා හොඳට කියන්න අපි දන්නවා. මොකද්ද මේකට බලපාන බලවේගය? මේකට බලපාන්නේ ප්‍රාවරණ කලාපය තුල උපදින තාප සංවහන ධාරා තමයි බලපාන්නේ. මේ තාප සංවහන ධාරා මගින් සැපෙන බලයෙන් තමයි අර පෘථුවි කඹුලේ තියෙන ටොන් මිලියන ගණන් බරති තැටි මේ අත තල්ලු කර දැමීම සිද්ධ කරන්න කියලා අපි හොඳින් ඉගෙනගෙන තියෙනවා. නිසා උත්තරේ අංක 4යි. ඔයාලා බලන්න ඔයාලගේ උත්තරේ හරි නම් හරි දාන්න. වැරදි උත්තරයක් තියෙනවා නම් රතු පෑනින් වැරද්දක් දාලා හරි උත්තරේ ලියගන්න. දෙක සියල් ස්තරයෙන් හිටා ඇත්තේ. මේ පෘථිවි අභ්‍යන්තර ස්තරයන් ගැන කතා කරපු මාතෘකාවේ අපිට හම්බෙච්ච එක ස්තරයක්. සියල් ස්තරය කියන එක නම් පිළිහිట్లా තියෙන්නේ. අපි දන්නවා පෘථිවියේ කබල ස්තරය. කබලෙත් අපි දන්නවා ඉහළින්ම පිළිහිట్లా තියෙන ස්තරය තමයි සියල් ස්තරය. මෙයාට කියන තවත් නමක් කිව්වොත් මෙයාට කියනවා මහාද්වීපික කබල. මහාද්වීපික කබල. එහෙනම් උත්තරේ මොකද්ද? පෘථිවියේ ඇතුළත හරය කියනවා වැරදි, ප්‍රාවරණය කියනවා වැරදි, පිටත හරය කියනවා වැරදි, බාහිර හා අභ්‍යන්තර හර අතර කියනවා වැරදි. උත්තරේ අංක 4 තියෙනවා පෘථිවි පෘෂ්ඨය. කබලට පෘෂ්ඨය කියලා කියනවනේ. අංක 4 තමයි උත්තරේ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ පාෂාණවල රසායනික ජීර්ණය සිදුවන්නේ. දැන් අපි පාෂාණ දි รา පත් වෙන ක්‍රමයේ ජීර්ණය කියලා කියන්නේ දි รา පත් වෙන ක්‍රම තුනක් ගැන කතා කරලා දෙනවා. භෞතික ජීර්ණය, රසායනික ජීර්ණය සහ ඓන්ද්‍රිය ජීර්ණය කියලා. එතකොට මේ භෞතික රසායනික ඓන්ද්‍රිය ජීර්ණ ක්‍රම සිද්ධ වෙන විදිහත් හොඳින් කතා බහ කරලා තියෙනවා. දැන් අපෙන් අහන උත්තර පහක් දීලා මේ අතරින් කවුද අහන රසායනික ජීර්ණයට අයිති කෙනා? බලන්න කුට්ටි කණ්ඩනය. කුට්ටි කණ්ඩනය අපි කතා බහ කළේ ළමයි උෂ්ණත්වයේ මුල් වෙලා සිදුවන පාෂාණ ජීර්ණයේදී. ඒ කියන්නේ ආයි තින්නේ භෞතික ජීර්ණයට. ඊළඟට විපරීතකරණය. විපරීතකරණය කියන්නේ පාෂාණ ජීර්ණ ක්‍රමයක් නෙමෙයි. පාෂාණයේ මුල් ස්වභාවය වෙනස් කරගෙන වෙනත් ස්වභාවයකට පත් වීම කියන අදහස. නිසා ඒක ගන්නත් බෑ. ඊළඟට මේ ව්‍යස්තරණය කියලා කියනවා. ව්‍යස්තරණය කියලා කියන්නේ රටලුණු ගෙඩියක පියලි ගලවල වෙන් කරනවා වගේ පාෂාණ වල මතුපිට ස්තරවල තියෙන khනිජ ස්තර ගැලවී යාම. ඒකත් අයිති වෙන්නේ භෞතික ජීර්ණයට. ද්‍රාවණය සහ අවසාදනය. අවසාදනය කියලා කියන්නේ ජීර්ණ ක්‍රමයක් නොවන බව කොහොමදින් දන්නවා? අපි දන්නවා මෙතන රසායනික ජීර්ණය. අපි රසායනික ජීර්ණය ගැන කියනකොට මතක් වෙන්න ඕනේ කියලා මම කිව්වා. ජලයේ මාධ්‍ය කොටගෙන පාෂාණ දි รา පත් වීම. එහෙනම් උත්තරේ වෙන්නේ එතන අංක 4. තුන්වෙනි ප්‍රශ්නෙත් උත්තරේ අංක 4. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ බලන්න ඕසෝන් වියන. ඕසෝන් වියන පිළිලා දෙන්නේ අපි දන්නවා අපරිවර්තී ගෝලයේ ඔක්සිජන් පරමාණු 3ක් ඒකරාශී වීමෙන් තමයි හැදිලා තියෙන්නේ. දුර්ලභ නිල් පැහැයක් ගත්ත වායුවක්. ඒකෙන් මහඟු කාර්යයන් රසක් වෙනවා. ඒ කියන්නේ පෘථිවි තලයේ ජීවත් වෙන ජීවීන්ට මාරාන්තික බලපෑම් හිරු කිරණ මගින් නැතිවන මාරාන්තික බලපෑම් වළක්වාලීමේ කාර්ය කරන්නේ ඕසෝන ස්තරය මගින්. එතකොට ඒක ක්ෂය වීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵලය මොකක්ද කියලා අහනවා. එක චර්ම පිළිකා ඇතිවීම සහ ඇසේ සුද ඇතිවීම. නායම් ඇතිවීම, අම්ල වර්ෂා ඇතිවීම. අම්ල වැසි හා චර්ම පිළිකා. ඊළඟ භූමිකම්පා එල් නිනෝ. එල් නිනෝ කියලා කියන්නේ ළමයි ඔයාලට අන්ලයින් කරලා ලියා ගන්න පුළුවන් සාගර ජලයේ උෂ්ණත්වය අසාමාන්‍ය අන්දමින් වැඩි වීම. ඒකට ඕසෝන් වියනේ බලපෑමක් නැහැ. වනසතුන් වද වීම සහ නියඟ ඇතිවීම. මේ උත්තරාර්ධයේ ඇතිවන බලපෑම තමයි අපේ හැම මත අර අහිතකර පාරජම්බුල කිරණ පතිත වුණොත් චර්ම පිළිකා ඇති වෙනවා. ඒ වගේම තමයි ඇස්වල වැටුනොත් සමහරවිට ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දීර්ඝ කාලීන වශයෙන් ඇසේ අන්ධභාවය ඇති වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ හතරවෙනි ප්‍රශ්නේ අංක 1. පහ වායු වල ඉතා බහුලතම වායු වර්ග දෙක. අපි දන්නවා වායු වලේ සංගීතය අපි කතා කරලා ඉන්නේ. ඒකේ අපි වායු වැඩි දුර ගිහිල්ලා ගැඹුරට අධ්‍යයනය කළා. තියෙන වායු වර්ග ටිකක් ගෲප් වලට බෙදුවා. කාණ්ඩ වලට බෙදුවා. සක්‍රීය වායු කිව්වා, අක්‍රීය වායු කිව්වා, විචල්්‍ය වායු කිව්වා, ස්ථිර වායු කිව්වා. මේ විදිහට වර්ග කළා. අපෙන් අහනවා දැන්
බහුලවම තියෙන වායු වර්ග දෙක මොනවද කියලා. අපි දන්නවා බහුලවම තියෙන්නේ නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන වායු වර්ග දෙක. නයිට්‍රජන් ආසන්න වශයෙන් 78%කුත් ඔක්සිජන් ආසන්න වශයෙන් 21%කුත් තමයි තියෙන්නේ. ඊළඟට 6 වායු වලේ 15ම ස්තරය නම් කරන්න. වායු වලේ 15ම ස්තරය කවුද? ස්තර කීපයකට බෙදුවනේ පරිවර්තී, අපරිවර්තී, මෙසෝ, තාප. එහෙනම් 15 ඉන්න එක්කෙනා කවුද? පරිවර්තී ගෝලය. එයාට තව නමක් පාවිච්චි කරන බව අපි දන්නවා. එයාට කියනවා පහළ වායු ගෝලය. උත්තරේ අංක 5. 7 පහත සඳහන් කවර පාෂාණ යුගලය අවසාදිත පාෂාණ යුගලයකට අයිති වෙනවා. අපි පාෂාණ ගැන කතා කරපු පාඩමේදී අවසාදිත පාෂාණ ගැන කතා කළා, විපරීත පාෂාණ ගැන කතා කළා, ආග්නේය පාෂාණ ගැන කතා කළා. දැන් අපෙන් අහනවා ප්‍රශ්න කීපයක් දීලා මේ පාෂාණ වර්ග කීපයක් දීලා ප්‍රශ්නේ අහනවා මේ අතරින් අවසාදිතය කවුද කියලා. නයිස් කොන්ඩලයිට් කියලා දෙන්නම ගන්න බෑ. දෙන්නම විපරීත පාෂාණ. කිරිගරුඬ නයිස්. කිරිගරුඬ නයිස්. ඒත් එහෙමයි. ඊළඟට 3 4 උත්තර දෙකේම තියෙන එකම උත්තරයක් වැලිගල් හුණුගල්. වැලිගල් හුණුගල්. ඊළඟට 5 කොන්ඩලයිට් චානුකයි. කොන්ඩලයිට් කෙනෙක් කෙනා ගන්න බැරි බව දන්නවනේ දැන් කලින් කිව්වනේ. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 3 සහ 4. සමහර අය 3ට ගහලාදී සමහර අය 4ට ගහලාදී. ප්‍රශ්නයක් නැහැ. ඒ උත්තර දෙකේම තියෙන එකම උත්තරේ වෙන්නේ ඒකම තමයි. 3 හෝ 4. නිවැරදි උත්තර. 8 වෙනි ප්‍රශ්නේ බලන්න. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාංශු වර්ග දෙකක් වන්නේ. අපි ලංකාවේ පාංශු වර්ගීකරණය ගැන කතා කළා. ඒකේ පස් වර්ග ගැන අපි කතා බහ කළා. ඒකෙදි අපි ඉගෙනගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ තියෙන පාංශු වර්ග ටික මොනවද බලන්නකෝ දීලා තියෙන්නේ තුන්රා පස් සහ සොලඩයිට් සොලනේට් පස්. ලංකාවේ තුන්රා පස් නැහැ. තුන්රා පස් තියෙන්නේ ග්ලැසියර් මිදුන ප්‍රදේශවල. ඊළඟට රෙගසෝල් සහ රෙගුල් පස ඒවත් නැහැ. රතු කහ පොට්සොලික පස සහ රතු දුඹුරු පස, ලොයස් පස සහ දියලු පස. ලොයස් පස තියෙන්නේ කාන්තාර කියන තැන්වල. ඒ නිසා ඒවත් නැහැ. චර්නෝසොම් පස සහ වෙස්නට් දුඹුරු පස. මේ දෙක තමයි ලෝකේ සාරවත්ම පාංශු වර්ග දෙක. චර්නෝසොම් පසේ තමයි ඊළඟ දුඹුරු පාට, වෙස්නට් පසේ තමයි තිරිඟු හිම වැවෙන්නේ. ඒ නිසා මේ වර්ග දෙකත් අපේ රටේ නැහැ. උත්තරේ තමයි රතු කහ පොට්සොලික පසයි, රතු දුඹුරු පසයි. මේ දෙක කලාපයේ තියෙන පස් වර්ගයක් තමයි රතු කහ පොට්සොලික පස. රතු දුඹුරු පස වියලි කලාපයේ තියෙන ප්‍රධාන පාංශු වර්ගය. හොඳයි. එහෙනම් අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. කොන්ඩ්‍රන් අසන්තතයේ පිහිටා ඇත්තේ. කොන්ඩ්‍රන් අසන්තතයේ පිහිටලා තින්නේ කොහෙද කියලා අහනවා. දැන් මේ 8 වෙනි ප්‍රශ්නේ පාංශු වර්ග දෙක ගැන තාම අපි කතා කරලා නැහැ. අපේ පාඩම අපි ඉවර කරලා තියෙන්නේ පාංශු ශ්‍රී ලංකාවේ පාෂාණ කියන මාතෘකාවෙන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ මේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වැරදුනා කියලා ඉතර කලබල වෙන්නත් එපා. එයි අපිට මේ ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණය හම්බ වෙන්නේ ඊළඟ ටියුට් එකේ. ඒ කියන්නේ නොවැම්බර් මාසයේ වැඩ කටයුතු වලදී අපිට පටන් ගන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ රස කියන මාතෘකාවෙන්. හොඳයි. ඒ නිසා 8 වෙනි ප්‍රශ්නේ අහුණාට ගැටලුවක් නැහැ. ඕනනම් මම හැමදිනාට මේකට බෝනස් ලකුණක් දෙන්නම්. ඒක ලියලා තියාගන්න. උත්තරේ තමයි රතු කහ පොට්සොලික පස සහ රතු දුඹුරු පස. ඊළඟට 9 කොන්ඩ්‍රන් අසන්තතිය පිහිටලා තින්නේ කොහෙද කියලා අහනවා. අපි දන්නවා කොන්ඩ්‍රන් අසන්තතිය පිහිටන්නේ පෘථිවි කබොලේ සියල් ස්තරයයි සීමාග්‍රී ස්තරයයි. තව නමකින් කිව්වොත් මහද්වීපික කබොලයි සාගරික කබොලයි කියන දෙන්න එකිනෙකින් වෙන් කරන ස්ථාන. එහෙනම් උත්තරේ තමයි අංක 2 සියල් හා සීමාග්‍රී ස්තර අතර. හොඳයි. ඊළඟට බලන්න 10 වෙනි ප්‍රශ්නය ග්‍රැනයිට් විපරීතකරණය වීමෙන් නිර්මාණය වන්නේ. පාෂාණ වර්ග විපරීතකරණය වුණාම ඇදෙන විපරීත පාෂාණත් අපි උදාහරණ වශයෙන් දක්වලා තියෙනවා. මෙහා විපරීත කරනවා මෙහා. යහුණුගල් විපරීත කරනවා ඩොලමයිට්. ඩොලමයිට් විපරීත කරනවාම කිරිගල්. එහෙම දීලා තියෙනවා. ඒ වගේ ග්‍රැනයිට් විපරීතකරණය වුණාම නිර්මාණය වෙන්නේ කවුද කියලා අහන්නේ. ග්‍රැනයිට් විපරීතකරණය වුණාම නිර්මාණය වෙන පාෂාණය තමයි නයිස් කියන පාෂාණය. නයිස්. හොඳයි. ඊළඟට පහස් සඳහන් දැන් මේ ප්‍රශ්න 10ට ලකුණු 10ක් හම්බ වෙනවා. දැන් ඔයාලට බලන්න ඔයාලට ගණනලා දාන්න පුළුවන් ලකුණු 10න් මට කීයක් තියෙනවද? හරි බලන්න එකකින් 8ක් 9ක් තියෙනවා නම් ඔබ හොඳ මට්ටමක ඉන්නවා. ඊළඟට බලන්න උදේ ඊළඟ ප්‍රශ්න තියෙනවා දක්වලා කේටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න තියෙනවා 8ක්. ප්‍රශ්න 8ක් තියෙනවා. ඒවට අදාළ ලකුණු වෙන වෙනම දක්වලා තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නය නම් පාංශු නිර්මාණයට බලපාන සාධක 5ක් නම් කරන්න. පාංශු නිර්මාණයට බලපාන සාධක 5ක්. අපි 6ක් ඉගෙනගෙන තියෙනවා. අපි නම් කරමු මොනවද කියලා. 1 මාතෘ පාෂාණය, ඊළඟට භූෂමතාවය, දේශගුණය, කාලය, ජීවීන්, ජලය හා ජල වාහනය. ඔන්න 6ම කිව්වා. ඔයාලා ඒ අතරින් 5ක් ලියලා තියෙනවා නම්
එකකට එක ලකුණක් හම්බ වෙනවා. ලකුණු 5ක් උපරිම තියෙනවා. හරි 5යි අහන්නේ ලකුණු 5ක් තියෙනවා. දැන් ඉස්සරහෙන් දාන්න පුළුවන් ලියලා තියෙනවා නම් 5න් කීයක් වාගේ හරිද කියලා. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පසක වර්ණය තීරණය වීමට බලපාන සාධක දෙකක් දක්වන්න. දැන් සාධක 6 ලැයිස්තුවේ අපි කතා කරනවානේ දීර්ඝ වශයෙන් ඔය එක එක අරගෙන ඒ කතා කරපු වෙලාවෙ අපි දැක්කා සමහර සාධක බලපාලා දෙනවා පසේ පැහැ වර්ණීය තීරණය කරන්න. අන්න ඒ අතරින් කවුද මේ දෙන්නේ කියලා අහනවා. බලන්න මාතෘ පාෂාණයේ පසේ වර්ණීය තීරණය කරන්න බලපාන කෙනෙක්. අපි දන්නවා මේ මාතෘ පාෂාණයේ තියෙන ಗುಣ මත ගති ලක්ෂණ මත ඒ මත වැඩෙන පසේ වර්ණීය තීරණය වෙන අවස්ථා දැකලා තියෙනවා. අපි උදාහරණයකට කතා කළා මතකද? හම්බන්තොට දිස්ත්‍රික්කයේ උස්සංගොඩ භූමියට ගියාම එතන තියෙන පස හරියට ගඩොල් කැටයක තියෙන පාට තියෙනවා. හරි ගඩොල් පිලිස්සුවම තියෙන පාට තියෙනවා. එතන අධික රක්ත වර්ණයක් නිර්මාණය වෙන්න හේතුව තමයි එතන හැදිලා තියෙන පස නිර්මාණය වෙලා තියෙන්නේ යමුසු බොරළු කියන මව් පාෂාණයේ දි รา පත් වීමෙන්. යමුසු බොරළු කියන්නේ යකඩ මිශ්‍ර බොරළු. ඒක දි รา පත් වෙන හැදෙන පසේ වැඩිපුර යකඩ තියෙනවා. ඒවා දීර්ඝ කාලයක් වායු වලේ තියෙන ලවණාංශු ජලය මේ වගේ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ මල කෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පසට රතු පාට ලැබිලා තියෙන්නේ කියලා අපි පන්ති කාමරයේදී පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඔන්න එකක් මව් පාෂාණයේ බලපාන. අනිත් එක තමයි ජීව ක්‍රියාවලිය. බහුල ජීව ක්‍රියාවලිය සිදු වෙන තැන්වල වැඩිපුර පසට කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. ඒ කාබනික ද්‍රව්‍ය වැඩිපුර එකතු වෙනකොට අපි දන්නවා පසේ වර්ණයේ කළු පාටකටපත් වෙනවා. එහෙනම් ඔන්න සාධක දෙකක් ලියලා තියෙන්න ඕනේ. එක සාධකයට හැබැයි ලකුණු භාගයයි හම්බෙන්නේ. ලකුණු එකක් හම්බ වෙනවා. මේ දෙකම ලියලා තියෙනවා. මව් පාෂාණය සහ ජීවී ක්‍රියා. ඒ ජීවී ක්‍රියා කියන එක තව ක්‍රමයකට ලියලා දෙන්න පුළුවන්. ඓන්ද්‍රිය පද්ධතිය. ඒත් හරි. ඊළඟට 3 පසක සවිවරතාව. ඒ කියන්නේ පසේ තියෙන සිදුරු ප්‍රමාණය. ඊළඟ පාරගම්‍යතාව. ජලයේ වැටුණොත් කොච්චර වේගයකින් යනවාද හෝ නොයනවාද කියන කාරණය. පාරගම්‍යතාව පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. අපි ඉගෙනගෙන තියෙනවා පසක දැන් ඉස්සෙල්ලා මේ දෙක සංකල්ප දෙක පැහැදිලි කරන්න බෑ. පසක සවිවරතාවය කියන එක ඉස්සෙල්ලා අපි ලියමු. පසක සවිවරතාව යන්නේ පාංශු කැටිති අතර පවතින හිස් අවකාශ ප්‍රමාණයයි. එහෙම නැත්නම් සිදුරු ප්‍රමාණයයි. එහෙමත් නැත්නම් ජිද්‍ර ප්‍රමාණයයි. හරි. ඊට පස්සේ ලියන්න පසක සවිවරතාව මත පාරගම්‍යතාව තීරණය වේ. පසක සවිවරතාව මත පාරගම්‍යතාව තීරණය වේ. පාරගම්‍යතාව යනු පස තුලින් ජලය ගලා යාම හෝ ගලා නොයාම පිළිබඳ වූ තත්ත්වයයි. පස තුලින් ජලය ගලා යාම හෝ නොයාම පිළිබඳ වූ තත්ත්වයයි. ඔන්න සංකල්ප දෙක පැහැදිලි කරලා. දැන් මේ අතර තියෙන සම්බන්ධය කියන්න හදන්නේ. පසක සවිවරතාව වැඩි නම්, ඒ කියන්නේ සිදුරු ප්‍රමාණය වැඩි නම් පාරගම්‍යතාව අධිකයි. සිදුරු ප්‍රමාණය වැඩි නම් පාරගම්‍යතාව අධිකයි. සිදුරු ප්‍රමාණය අඩු වෙනම් පාරගම්‍යතාව අඩුයි. එහෙනම් මේ දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනාත් වැඩි වෙනවා. අනිත් එක්කෙනෙක් අඩු වෙනකොට අනිත් එක්කෙනාත් අඩු වෙනවා. එහෙනම් මේ දෙක අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. අපි ඒ බව ඊළඟට කියමු. පසක සවිවරතාව වැඩි වන විට පාරගම්‍යතාවද අධික වන අතර සවිවරතාව අඩු පසක පාරගම්‍යතාව අඩුවේ. මේ නිසා පාරගම්‍යතාවත් සවිවරතාවත් අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයකි. හොඳයි. එතකොට පුතේ ලකුණු 4 බෙදලා යන එකත් ප්‍රශ්නයක් ඇති. කොහොමද මේකට ලකුණු 4 දෙන්නේ කියලා. ලකුණු 4 දෙන්න ඕනි. අර සංකල්ප දෙක විස්තර කරලා දෙනවා නම් ඒකට එක ලකුණයි. ඒ කියන්නේ සවිවරතාව කියන්නේ පාරගම්‍යතාව කියන්නේ මොකක්ද කියන එකට කියලා දෙනවනම් ලකුණු 1යි. ඊළඟට දෙවෙනි කතාව අපි කියන්නේ පාරගම්‍යතාවයි සවිවරතාවයි අතර තියෙන සම්බන්ධය. ඒ කියන්නේ පාරගම්‍යතාව වැඩි වෙනකොට සවිවරතාව වැඩි වෙන බවයි පාරගම්‍යතාව අඩු වෙනකොට සවිවරතාව අඩු වෙනකොට පාරගම්‍යතාව වැඩි වෙන බවයි පාරගම්‍යතාව අඩු වෙනකොට
සවිවරතාව වැඩි වෙනකොට පාරගම්‍යතාව වැඩි වෙන බවයි ඊළාට සවිවරතාව වැඩි වෙනකොට පාරගම්‍යතාව වැඩි වෙන බවයි කිව්වා. අන්න ඒ කාරණේ පැහැදිලි කරනකොට ලකුණු දෙකක් තියෙනවා. ඊළඟ ඒ දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද කියලා කියනකොට එක ලකුණක් තියෙනවා. එතකොට මුලින් එක ලකුණයි අර මැද කොටස විස්තර කරනකොට ලකුණු දෙකයි අගම කොටස කියනකොට ලකුණු 3යි. සෝරි එකයි. එතකොට ලකුණු 4 බෙදලා යන්නේ හිමයි. හතරවෙනි ප්‍රශ්නය පාංශු පැතිකඩ යනු කුමක්ද? පාංශු පැතිකඩ යනු කුමක්ද? අපි ඒක නිශ්චිත නිර්වචනයක් දීලා දෙනවා. කෙලින්ම ඉල්ලන්නේ නිර්වචනයමයි. මොකද්ද නිර්වචනේ? භෞතික රසායනික අයින්ද්‍රිය ජීර්ණයන්ට ලක්වන මාතෘ පාෂාණය මත වර්ධනය වන පාංශු මහල් සමූහය පස් පැතිකඩ නමින් හැඳින්වේ. ඒ නිර්වචනයම අවශ්‍යයි. ඒක තියෙනවා නම් ලකුණු 2යි. ඊළඟ පස්වෙනි ප්‍රශ්නය පාංශු සංරක්ෂණය යනු කුමක්ද? පාංශු සංරක්ෂණය යනු කුමක්ද? පාංශු සංරක්ෂණය කියලා කිව්වේ අපි ඒකට නිශ්චිත වූ පැහැදිලි නිර්වචනයක් ඔයගලන්ට තියරි වලදී දුන්නා. ඒකම ඉල්ලනවා නැවත පාංශු සංරක්ෂණය කියන්නේ මොකක්ද කියලා අහලා. පාංශු සංරක්ෂණය කියලා කියන්නේ පාංශු සම්පත් වර්තමාන පරපුරේ අවශ්‍යතා සඳහා භාවිත කරමින් මතු පරම්පරාවල අවශ්‍යතා සඳහා සුරක්ෂිත කරන ක්‍රියාවලිය පාංශු සංරක්ෂණයයි. එහෙම ඒ නිර්වචනයේ තියෙනවා ලකුණු දෙකක් දෙන්න. ඒ වචන ටික හෙට මෙහෙට වෙලා ඒ අදහස විකෘති නොවෙන්න අදහස් සුරකින්න උත්තරයක් ලියලා තියෙනවා නම් ඒ ලකුණු දෙක දෙන්න. 6 පාංශු සංරක්ෂණය නොකිරීම නිසා ඇතිවන අනිසි බලපෑම් පහක් දක්වන්න. පාංශු සංරක්ෂණය නොකිරීම නිසා ඇතිවන අනිසි බලපෑම් මොනවාද? පසේ සාරවත්භාවය අඩු වෙනවා. කෘෂි වගා කටයුතු වල අස්වැන්න අඩු වෙනවා. ගොවීන්ගේ ආදායම අඩු වෙනවා. ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ජලාශ පතුල් අවසාදනය වෙනවා. නිම්න පතුල් මඩෙන් වැහිලා යනවා. ඒ කියන්නේ නිම්න පතුල් අවසාදනය වෙනවා. ඊළඟ ජලාශ ඉදි කිරීමේ ආර්ථික අරමුණු නිෂේධනය වෙනවා. ගම් වතුර ඇති වෙනවා. මෙන්න බලපෑම්. ඔන්න අනිසි බලපෑම්. ඔය පහක් ලියලා තියන්න. ඒ පහට එක බලපෑමකට ලකුණු එක පැකින් ලකුණු පහක් උඩරිම හම්බ වෙනවා. ඊළඟ 7 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රාග් කේම්බ්‍රීය පාෂාණ ව්‍යාප්ති කලාප 3ක් නම් කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රාග් කේම්බ්‍රීය පාෂාණ ව්‍යාප්ත කලාප 3මනේ තියෙන්නේ. ඒ 3 තමයි අහන්නේ. උස්බින් ශ්‍රේණියයි ඊළඟට උතුරින් පිළිලා තියෙන වන්නි සංකීර්ණයයි නැගෙනහිරින් හා ගිනිකොන දිගට විහිදලා යන විජානු ශ්‍රේණිය කියන කොටස් 3 තමයි තියෙන්නේ. ඒ 3 නම් කරනවට ලකුණු 3යි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා පාංශු පැතිකඩක් ඇඳ කොටස් නම් කරන්නලු. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පාංශු පැතිකඩ. ඒක දක්වලා තියෙන්න ඕනේ මෙන්න මේ ටික. හරි? මෙන්න මේ ටික. මෙතන R තියෙන්න ඕනේ. මාතෘ පාෂාණය කියලා තියෙන්න ඕනේ. ඊළඟට C තියෙන්න ඕනේ. C මහල තියෙන්න ඕනේ. ඒකේ අර ප්‍රමාණය විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටියම ඇඳලා දක්වලා තියෙන්නත් ඕනේ. ඊළඟට B මහල. B තියෙන්න ඕනේ. ඊළඟට A මහල තියෙන්න ඕනේ. ඒකේ අර උපමහලක් වන O කියන එක නක් දක්වලා තියෙනවා. ශාක ඇඳලා දෙනකොට කමක් නැහැ. නැතත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ රූපසනාන් මේ විදිහට මේ ස්තර ටික පැහැදිලිව පිළිවෙලට නම් කරලා තියෙනවා. හරි? ඒ සටහනට තියෙන ලකුණු 3ක්. ඒ කියන්නේ R මාතෘ පාෂාණය C B A ඒකේ උපමහලක් වන O මහලයි දක්වලා තියෙනවා. එහෙනම් ඔන්න රූපසනාන්ට ලකුණු 3යි. මේ දෙවෙනි කොටසේ ලකුණු ඔක්කොම තියෙනවා 25ක්. දැන් ඉක්මනට ගනින්න ඒ ගැනලා දාන්න බලන්න ලකුණු Tamanට මේ ප්‍රමාණය 25න් කීයද කියලා. කලින් අපි 10න් කීයද කියලා දැම්මා. දැන් 25න් කීයද කියලා දාන්නයි හදන්නේ. ඒක දාලා බලන්න. එතකොට ඔබට මේ ප්‍රශ්න මෙතන ප්‍රශ්න කේටි විස්තර පිළිතුරු දෙන ප්‍රශ්න 8යි MCQ 10යි ප්‍රශ්න 18කට ලකුණු 35ක් හම්බ වෙලා තියෙනවා. 35ක් හම්බ වෙනවා. 35ක් බලන්න එකතු කරලා 35ද කියලා දෙක කොටස ඔක්කොම එකතු කරලා බලමු 5යි 6යි 10යි 12යි 2යි 14යි 14යි 5යි 19යි 19යි 3යි 22යි 22යි 3යි 25යි. ඔය දෙක කොටස ලකුණු 25යි. අතෙන්ට ලකුණු 10යි ලකුණු 35යි. ලකුණු 35න් කීයද කියලා බලන්න. ඒ ලකුණු දාලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 100ටකින් පරිවර්තනය කරගන්න. 35න් මට මෙච්චරයි නම් 100ට කීයද? ඔන්න දාන හදලා බලන්න මෙහෙම 35න් අපි හිතමුකෝ ආට ලකුණු 30ක් තිබුණා කියලා. එහෙනම් 100ට පරිවර්තනය කරලා බලන්න. එතකොට ඔයාට ලකුණක් ඒ තමයි වගේ සාධන මට්ටම. ඒ කියන්නේ මේ අපි කතා බහ කරමු පාඩම් වල සාධන මට්ටම. එහෙනම් හොඳයි. අපි එතකොට මේ විදිහට මේ කතා බහ කළේ උදේ අපි සාමාන්‍ය පරිදි පන්ති කාමරේ කරගෙන පාඩම දුරස්ත ක්‍රමයකට. ඒ කියන්නේ ඔබත් මාත් හමු නොවන දුරස්ත ක්‍රමයකට තමයි මේ කතා බහ කරන්න ගියේ. මම ඒක උපරිම ඵලදායීතාවක් ඔබට ලැබෙන පරිදි මේ වැඩේ සාර්ථකව කරගන්න උපරිම උත්සාහයක් ගත්තා. අඩුපාඩු ඇති
ඒ අඩුපාඩු निराකරණය කරගෙන ඔබට හොඳ දැනුමක් ලබා දෙන්න ගන්න උත්සාහයේදී ඔබේ සක්‍රීය දායකත්වය ඉතා වැදගත්. ඒ වගේම තමයි ළමයි ඒ කියන විදිහට ඒ වැඩ ටික පිළිවෙලට කරගත්තොත් මේ කරන ක්‍රමය මොකක්ද කියන එක වැදගත් නෑ. දැනුම ඔබට එනවා. ඒ දැනුම ඔබ නිසිලස ග්‍රහණය කරගෙන ඒ වැඩ කටයුතු කරගන්න. සමහර ළමයි බොහොම උනන්දුවෙන් වැඩ කරන බවක් දැනෙනවා. සමහර පන්තිවල දැන් කලවාන ඊළඟට අයගම හැලියගොඩ කුරුවිට මේ වගේ පන්තිවල සමහර ළමයි ඉන්නවා අපි වීඩියෝ එක දාන්න යම් ප්‍රමාදයක් වුණොත් කතා කරලා අහනවා. මේ වීඩියෝ එක දැම්මේ නැහැ මේක දාන්න නැද්ද? දැන් ඊයේ හැම සිද්ධියක් වුණා. ඊයේ 8ට විතර මේ අයගම ක්ලාස් එකේ ළමෙක් මම නම නොකිය ඉන්නම්. මේ කිව්වත් කමකුත් නැහැ නරක දෙයක් නෙමෙයි කතා කළා. සර් කිව්වනේ 4 වෙනිදා වීඩියෝ එක දානවා කියලා අපි ප්‍රශ්න දෙක සාකච්ඡා කරන වීඩියෝ එක. සර් දැම්මේ නැහැ නේ කියලා. මම මුකුත් නොකියන් හිතලා හිටියා. හරි නිහඬව හිටියේ රැට වීඩියෝ කරන්න අමාරුයි. මේ ලයිව් වැදුනහම මැප් එක දිලිසෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මැප් එකේ වැඩේ කරගන්න බෑනේ. ඒ නිසා මම ඊයේ දවසේ වැඩේ කොහොම යන්න ඇරලා අඳුදී පාන්දරින් පටන් අරගෙන මැප් වල වැඩයි ඔයාලා මේ පේපර් එකේ අග තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන වැඩේ කළා. එහෙම ලොකු උනන්දුවකින් වැඩ කරන ළමයි ඉන්න බව දැනෙනවා. එතකොට අපිට ඒකත් හොඳ උත්තේජනයක් අපිවත් හොඳ මොටිවේෂන් එකකට යනවා. මේ වැඩේ හොඳට කරගෙන යන්න ඕනේ කියන කාරණේ. ඒ නිසා සමහර ළමයි හැබැයි ඉන්නවා මේ වැඩ කරනවා ඇති. නමුත් මේ නිකම්වත් මේ ප්‍රශ්නයක්වත් අහන්නෙත් නැහැ. ඒ ළමයි වැඩ කරනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සමහර ළමයි වැඩ කරන බව අර වගේ දේවල් වලින් අපිට හොඳට දැනෙනවා. එහෙම වෙනකොට ඒව හරි හොඳයි. ප්‍රශ්න අහන්න, තියෙනවට කෝල් කරලා අහන්න. එතකොට අපි දන්නවා ඔබත් මම මේකට සක්‍රීය සම්බන්ධලා මේකේ හොඳ වැඩ කටයුත්තක් මේකේ කරන බව. නමුත් එහෙම කතා නොකරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ නිකන් හරි මැසේජ් එකක් දාන්න අපිත් වැඩ කරනවා කියලාවත් දාන්න අනිවාර්යයෙන්. හොඳයි. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. මේ ඉවර වෙන්නේ උදේ ඔක්තෝබර් මාසයේට ප්ලෑන් කරගත්ත සැලසුම් කරගත්ත වැඩ ටික ඉදිරි 9 වෙනිදායින් පසුව ඔබට නොවැම්බර් මාසයේ ටියුට් එක අතරපත් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. සමහර විට ඔබට ආයතනයට එන්න බැරි වෙයි. ආයතනට ගෙන්නන්න බැරි වෙයි අපිට. ඒ කියන්නේ මේ විශේෂයෙන් මේ කතාව කියන්නේ කලවාන ඊළඟට හැලියගොඩ කුරුවිට ආයතන වලට නෙමෙයි. අයගම ආයතනය ගැන කියන්නේ අයගම ආයතනයේට අයගම ළමයි ගෙන්නන්න බැරි වෙයි. ඒගොල්ලන්ට අවශ්‍ය නිබන්ධනය ලබා දෙන ක්‍රමයක් පිළිබඳව ඉදිරි කාලෙදි මම දැනුවත් කරන්නම්. අනිත් අයට පුළුවන් අනිත් ආයතන වලට දෙමව්පියෝ වෙලා ඒ අදාළ ලබා දෙන නිශ්චිත දිනේ සහ නිශ්චිත කාල වේලාව තුළ ආයතනට ඇවිල්ලා අදාළ ටියුට් එක සහ පන්ති ගාස්තු ගෙවීමේ කටයුතු එදා ගිය මාසේ කළා වගේ සුපුරුදු පරිදි කරගෙන යන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.